ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද අපි සූදානම් වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමෙන් මේ මිනිස් ජීවිතවලට විවෘත වූ සැබෑම සත්‍යයේ පණිවිඩය හඳුනා ගන්නට, ඒ සත්‍ය කරා යන මාවත පැහැදිලි කර ගන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් පද එකින් එක තෝරා බේරගෙන බොහොම කල්පනාවෙන් අපේ මේ සසරගත මහා දුක්ඛක්ඛන්දයෙන් ඊතර වෙන්න පුංචි වෑයමක් අපි අරගන්ටයි මේ සූදානම් වෙන්නේ. ඇයි පින්වතුනි මම එහෙම කියන්නේ? අපි මේ ගන්න වෑයම මහා වෑයමක් කියලා අපිට දැනුණට ඔබ හොඳට අහලා තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අවබෝධ කරගන්නට ගත්තා වූ අප්‍රමාණ වෑයම කොතෙක්ද කියලා. පුදුමාකාර කැපකිරීමක් පින්වතුනි. උන්වහන්සේගේ ඒ බෝසත් දිවිය පුරාම තිබ්බේ. ඒ නිසා ඒ හා සමාන කැපකිරීමක් අපි මේ ගන්නව නෙවෙයි. අපි මේ ගිහි ජීවිතවල පැටලි ඒ වගේ ආස්වාදයන් හොයා ඒ මහා පාරමිතා ශක්ති ටික පුරනවා කියලා අපි මහා වීරියක් කරනවා, වීරිය පාරමිතාව පුරනවා කියලා අපි නිකන් කයිවාරු ගහලා තේරුමක් නැහැ. ඒ නිසා ඇත්තදී ඇත්ත විදිහට තේරුම් ගනිමු. සත්‍යම කතන්දරේ අපි පුංචි වීරියක් නෙගන්නේ. ඒක පිළිගනිමු. එකපාර මහා වීරියක් කරන්නටත් බෑ. ඒකට මේ ධර්ම හැදිලා නැහැ තව. මොන ධර්මද? අපේ
චිත්තය චෛතසික ධර්ම අපේ රූප ධර්ම අපි අපේ කියලා අල්ලගෙන ඉන්න මේ දේවල් හැඩ ගැහිලා ඒකට අනුගත වෙලා නැහැ. ඒ නිසා මේ සත්‍ය සොයන කතාවේ තාමත් මේ හැම දෙයක්ම පුද්ගල ස්වරූප වලින් අල්ලගෙන බාල ගති ලක්ෂණ ඔස්සේ බාලයෙක් වගේ මෝඩයෙක් වගේ මං කටයුතු කිරුවේ ස්වාමීනි කියලා එකල බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ මග වැරදුන අය බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රකාශ කරනවා. ඒ වගේ පින්වතුනේ අපිත් එහෙම ප්‍රකාශයක් අවංකව බුදුරජාණන් වහන්සේට කරමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිත් මේ සාදීර්ඝ සංසාරේ විශාල කාලයක් බාලයෝ වගේ මෝඩයෝ වගේ මේ සත්වයෝ හැටියට කෙලවරක් නැති සත්ව උප්පත්තීන් තුල සත්ව පුද්ගල ස්වභාවයන් තුලම පැටලි සත්ව පුද්ගල අවුල තුලම මේ පුද්ගලයන්ගේ නොයි කාරවුල් එක්ක පැටලෙනවා. නොයි සත්තු එක්ක පැටලෙනවා. ඉතින් වෙලාවකට පුද්ගලයන්ට වඩා සත්තු හොඳයි කියලා හිතෙනවා අපිට. එහෙම අවස්ථාත් අපිට තියෙනවා. ඒ නිසා විවිධ දේවල් අපි සිදු කරනවා. සමහර අය දෙමාපියන්ට සලකනවට වඩා සත්තුන්ට සලකනවා. ඉතින් සමහරුන්ට දෙමාපියන්ට සලකන්න ඕනේ කියලා සතෙකුටවත් කන්න දෙන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. අපිට දරුවන්ට සලකන්න තියෙනවා දෙමාපියන්ට සලකන්න තියෙනවා කියලා සතෙකුටවත් ආහාර බිඳුවක් දෙන්නේ නැතුව ලෝභකම් කර කර ඉන්නවා. තව කොටසක් දෙමාපියෙකුට සලකන්නේ නැහැ කන්න බොන්න දෙන්නේ නැහැ. සත්ව කරුණාව ලෝකෙට පෙන්වන්න යනවා. ඉතින් මම මේවා හරි වැරදි ಗುಣ දෝෂ කියන්ට නෙවෙයි මේ උත්සාහ කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ කියලා තමයි ඔය හුඟක් අය හුඟක් දේවල් අල්ලගෙනත් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ තැනට ගැලපෙන අනුශාසනා දේශනා කොට වදාලා. හැබැයි උන්වහන්සේ හැම දෙයක්ම දේශනා කොට වදාලේ උත්තරීතර පරමාර්ථයක් උදෙසා. ඒ තමයි මේ නිවීම. මොකද්ද උත්තරීතර පරමාර්ථය? නිවීම උදෙසා. නිවන උදෙසා. ඉතින් ලෝකේ අන්‍ය ශාස්ත්‍රූවරුත් කාලෙන් කාලෙට පහළ වෙලා මේ ලෝකෙට යහපත ගැන කියලා දෙනවා. අයහපත ගැන කියලා දෙනවා. ඒ වුණාට පින්වතුනි නිවන ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා නිවන ගැන අපිට කියලා දෙන්න තමයි ලෝකේට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් පින්වතුනි ඔබත් මමත් මේ ඉපදිලා ඉන්න මේ යුගය එවන් බුදු කෙනෙක් පහළ වෙච්චි ඒ බුදුරජාණන් වහන්සේගේ දහම විවර වුණ උතුම් කාලයකටයි අයිති. එනිසා ඔබටත් මටත් ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු පණිවිඩය අවබෝධ කිරීමේ හැකියාව නැත්තේ නෑ. ඒ නිසා ඒ හැකියාව හැබැයි පරිස්සමින් අපි අවදි කරගත යුතුයි. ඒ හැකියාව මේ විශ්වයට විවර වෙලා තිබුණට අපි තුල තාම මේ හැකියාව දියුණු වෙලා නැහැ. ඒ නිසා අපි තුල මේ හැකියාව දියුණු කරගන්නට අවසරය භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයාට ලබලා දීලා තියෙනවා.
ඉතින් බුදු කෙනෙක් ඒ අවසරය දුන්න කාල පරිච්ඡේදයට කියනවා බුද්ධ ශාසනයේ පවතින කාලය. ඕකාශය තියෙනවා. ඕකාශය කියලා කියන්නේ අවකාශය. අවකාශය කියන්නේ ඉඩ කඩ. ඉඩ ප්‍රස්තාව සැලසිලා තිබෙනවා. අවස්ථාව සැලසිලා තිබෙනවා. ඒ නිසා ඒ අවසරය ලැබිච්ච මොහොතක් අපි මේ ගත කරන්නේ නිකරුණේ. ඉතින් ඒ නිසා මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. මම හිතනවා ඒක ගැන ඔබ එහෙම අදහසකත් ඉන්නවා. මම එහෙම නෑම කිව්වොත් ඒක වැරදි. ඔබට එහෙම අදහසක් තියෙනවා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. කොහොමද අපේ අදහස් තියෙනවනේ හැමතිස්සෙම හැම දෙයකින්ම හොඳම උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ කියලා. ප්‍රශ්නයකට තියෙන්නේ එහෙම උපරිම ප්‍රයෝජනයක් ගන්නෙ කවුද? ගන්නෙ කොහොමද? දන්නවද? උපරිම ප්‍රයෝජනේ තියා ඒකේ ගන්න තියෙන සුළු ප්‍රයෝජනත් ගන්න තරම් අපිට අවස්ථාව ලැබී තිබියදී අපි ගන්නෙ නැහැ. මොකද්ද මේකට හේතුව? ඒ හේතු ගැන ඔබ හොයලා බලන්න. ඒව මේ බාහිර ලෝකයේ වටේ පිටේ මිනිස්සුන්ගේ හරි බාහිර අයගේ තියෙන අඩුපාඩුකම් නෙවෙයි. ඔබ ඔබේ ජීවිතේ දිහා හොයලා බලන්න ටික. ඔබ ගාව මොන තරම් ජීවිතේ අඩුපාඩුකම් ටිකක් තියෙනවද? ඒව නිසාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන අවස්ථා මිසක මේ සංසාරයේ අනුන්ගේ අඩුපාඩුකම් නිසා බුදුවරුන්ගේ ශාසනවල මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා කියලා ඔබවත් මමවත් මැසිවිලි නගලා වැඩක් නැහැ. එකම සහතිකයයි තියෙන්නේ. අපේ ඇස්පනා පිට එකම සහතිකයක් තියෙනවා. ඒ තමයි තාම බැරි වුණා බුදුවරයෙකුට කීකරු වෙන්න. තාම බැරි වුණා බුද්ධ අනුශාසනාවකට හිස නමන්න. සහතිකේ මොකද්ද? මේ ඉන්නේ අපි මේ මනුස්ස ජීවිතය තාම ඉන්නේ මේ සංසාරයට වෙලා ඉන්නේ මේ තව. අපි මේ ගුලි වෙලා ඉන්නේ මොකේද? රෞද්‍ර සංසාරයකට. මහා දරුණු දුක් වේදනා විඳින්න වෙන සසරකට තුරුල් වෙලා මේ ඉන්නේ. ඒ සංසාරේ තියෙන දුක් ගින්දරවලේ උණුසුම තමයි අපිට විඳින්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැදිච්ච පිරිසක් නෙවෙයි. ශාසනයකට අනුව හැදිච්ච පිරිසක් නෙවෙයි. ඉතින් හැදිච්ච නැති පිරිසට මොකද්ද කියන්න තියෙන්නේ? ඒක ඔබ කියා ගන්න. ඉස්සරළම ඒ හැදිච්ච නැති බව තේරුම් ගමු අපි. හැදුනා නම් අපි බුද්ධ ශාසනික පියවරකට අනුව අද අපි මෙතන නෙමෙයිනේ ඉන්නේ. ආර්ය ජීවිතයකටපත් වෙලා ආර්ය ගමනක් ගිහිල්ලා ආර්ය නිවනක් විමුක්තියක් ස්පර්ශ කරලා. ඉතින් බුද්ධ ශාසනවල ඉබඳු වූ ආර්ය විමුක්තියකටපත් වුණු පිරිස ආර්ය පිරිස පිරිනිවන් පාලා මගඵල ලැබලා ඒ ශාසනයේ ගමන් කරද්දී අපි මේ ඇයි නතර වෙලා ඉන්නේ? ඔව් අරගොල්ලෝ හොඳ නැහැනේ. මේගොල්ලෝ හොඳ නැහැනේ. අරගොල්ලන්ගේ වැරද්දෙන් මේගොල්ලන්ගේ වැරද්දෙන් අරයා හොඳ නැති නිසා මෙයා හොඳ නැති නිසා අරක හොඳ නැති නිසා මේක හොඳ නැති නිසා කීකේ තවත් ඉන්නේ. ඔය කියන බාහිර අඩුපාඩු හොයන ගතියම අපිව මෙතන නවත්තලා නැද්ද? අපි එතනම නතර වෙලා නැද්ද තාම? බලන්න හොඳට කල්පනා කරලා තාමත් එතන නෙවෙයිද කියලා.
එදා ආරම්භ කරපු මේ වැඩපිළිවෙලේ තාම ඉන්නවනේ සාර්ථකව. මං හොඳ වුණාට අම්මා හොඳ නැහැ. අම්මා කොහොම හරි හදාගත්තා ඒක අරයා හොඳ නැහැ. අම්මත් නරක වෙන්නේ එයා හින්දා තමයි. මෙහෙම ව නැද්ද හිතවල? දැන් නරක කවුද? අම්මයි අරයයි. ඒ දෙන්න එකතු වුණාම තමයි නැත්තම් ওই දෙන්න වෙන වෙනම නම් හොඳයි. ওই දෙන්න එකතු වුණාම මාව ගණන් ගන්නෑ. නේ? එහෙම ප්‍රශ්නයක් නැද්ද කියන්නකෝ? තියෙනවනේ. එහෙම නැත්තම් ওই විදිහේ ප්‍රශ්න නැද්ද? තියෙනවනේ. එතකොට ඔය අනුන්ගේ වැරදි හොයන තැන එදා ආරම්භ කරලා බුද්ධ ශාසනය විවෘත වෙච්ච වෙලාවල් වල පටන් ගත්තු ඒ වැරදි හේවිල්ල තුල අද අපි නතර වෙලා නැද්ද? නතර වෙලා. දැන් නිවන් දකින්නත් ඕනේ මේ ටික තියාගෙන. හැබැයි වැරදි හොයන්නත් තියෙන්න ඕනේ. නේ? ඒ නිසා ඕන් ඔය ක්‍රමයක් එක්ක යන රටාව අපි වෙනස් කරලා අපි අද ඉඳලා ආරම්භ කරා ඊටාම හිමීට කලබලයකින් තොරව මේ බුද්ධ ශාසනයේ අවතීර්ණ විය යුතු පිළිවෙලත් එක්ක හිමින් ශාසනික කතාවක් ආරම්භ කරන්නට මුලින්ම එක ඉල්ලීමක් කරන්නට කැමතියි. දැන් හදිස්සි අය ඉන්නවනේ. එහෙම හිමින් යන්න බෑ හාමුදුරුවනේ. හරි හදිස්සියේ අවබෝධය කියන අය. ඒ අය හදිස්සියට ගැලපෙන හොඳ පිළිවෙලක් හොයාගන්න. ඒ සම්බන්ධයෙන් අපිට උරණ වෙන්න බෑ. මොකද මේකේ තියෙන්න ඕනේ බුදු පියාණන් වහන්සේලා හැම බුදුවරයෙක්ම මේ ලෝකේ දේශනා කරපු ධර්මයක් එක්ක අපි යන්නේ. ඒ ධර්මයේ කෙටියෙන් හඳුන්වනවා ඕවාද ප්‍රාතිමෝක්ෂයේ යටතේ කාන්ති පරමං තපෝතිතික්කා. ඉවසීම තමයි උතුම්ම තපස. තපස කියන්නේ මෙතන තපස් කරනවා කියන්නේ නිවන් මඟ. ඉතින් ඉවසීමෙන් තොර නිවන් මඟක් නැහැ. ඒ නිසා මේ ධර්මය කියලා දෙන්න විදිය හොඳ නැහැ. ඉක්මනට කියන්නේ නැහැ. අපිට හදිසියට ගැලපෙන ගැඹුරු ධර්මයක් කියලා දෙන්නේ නැහැ. කියන හදිස්සිය කියන මානසිකාරය එක්ක හැමතිස්සෙම මානසිකාරය එකත් එක්ක වැඩ කරන්න ගත්තොත් ඉතින් අපිට මොකද වෙන්නේ? ඒ නිසා මේ ලෝකේ ගොඩක් දේවල් සිද්ධ වෙන බව ඇත්ත. ලෝකේ ගොඩාක් දැනුම් සම්භාරයක් තියෙන බවත් ඇත්ත. ඒ වගේම ඒ දැනුම වගේම තමයි ඊටත් වඩා අපේ බුදුරජාණන් වහන්සේ විශාල ධර්මස්කන්ධයක් දේශනා කරලා තියෙන බවත් ඇත්ත. ඒ දේශනා ඒ ධර්ම සංගායනා වලින් පසුව ග්‍රන්ථාරූඪ වෙලා ත්‍රිපිටක ධර්මයක්සේ අපිට කියවන්න බලන්න හදන්න ලැබිලා තියෙන බවත් සත්‍යයි. ඒ ත්‍රිපිටකය අපි ඉගෙන ගන්නටත් ඕන. ඒ ත්‍රිපිටකයට අනුකූල වූ ධර්මයක් අවබෝධ කරගන්නටත් ඕන. ඒ සියලු කාරණා ඇත්ත. මම මේ කාරණාව ඔබට පැහැදිලි කරන විදිහ ගැනවත් මට හිතා ගන්න අපහසුවක් තියෙනවා. ඒත් මම මෙහෙම කියන්න උත්සාහ කරන්නම්. දැන් හිතන්න අපිට දැනුම ලබා ගන්න කාරණාවේදී අපි පොඩි පන්ති වල ඉඳලා ටිකෙන් ටික ඉගෙනගෙන එනව නේද දැනුමක් ගන්න. 11 වසර දක්වා සිලබස් ගණනාවක් ඉගෙනගෙන තමයි 12 වසරට සමත් වෙන්නේ.
12 වසර 13 වසර සිලබස් අධ්‍යයනය කරලා තමයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. මේ වගේ ඉගෙන ගන්න දැනුම නෙවෙයිද? දැනුම. ඊට පස්සේ විශ්වවිද්‍යාල මට්ටමකට තවත් උසස් අධ්‍යාපනයකට යොමු වෙනකොට අතිවිශාල සිලබස් එකක් නැත්තම් විෂය නිර්දේශයකට අදාළ මහ විශාල දැනුමක් ගන්න තියෙනවද නැද්ද? තියෙනවා. ඒ දැනුම සම්පූර්ණ කරන හැම කෙනාම විශේෂිත පුද්ගලයෝ වෙනවද හැමෝම? අපි නිකන් උදාහරණයකට මේ වන් ගන්න. ඇල්බර්ට් අයින්ස්ටයින්ස්ලා වගේ විශේෂ විද්වත් පිරිසක් අතරට යනවද හැමෝම? හැබැයි ඉගෙන ගන්න දඟලන්නේ කොයි කාලේ ඉඳලාද? මොන්ඩිසෝරි ඉඳලා. මොන්ඩිසෝරි ඉඳලම තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද? මෙහෙම ඉඳලා බෑ, මෙහෙම ඉඳලා බෑ, මොනවා හරි කරන්න ඕනේ, වැඩියෙන් ඉගෙන ගන්න ඕනේ, අර පන්තියට යන්න ඕනේ, මේ පන්තියට යන්න ඕනේ, අර දැනුම ගන්න ඕනේ, මේ දැනුම ගන්න ඕන. ඒ දඟලන ගතිය නැද්ද? ඔබ චරිත කතා ඉගෙනගෙන තියෙනවනේ. ඒ අතර ඇල්බර්ට් අයින්ස්ටයින්ස්ගේ කතාවත් ඉගෙනගෙන තියෙනවනේ. හෝඩිය පන්තියේ ඉඳලම දැඟලුවලුනේ. ඉගෙන ගන්න ගොඩ දක්ෂකම් පෙන්න ඉස්සරහට ගියා කියලා දහලා තියෙන්නේ. නෑ, අවුරුදු 16ක් විතර වෙනකම්. අරක ඉගෙන ගන්න ඕන, මේක ඉගෙන ගන්න ඕන කියා දඟලපු උත්සාහයක් නෙවෙයි තියෙන්නේ. ඒ වුණාට අවසානයේ මේ භෞතික විද්‍යාවේ බොහෝ අයට අවබෝධ කරගන්න කාලාන්තරයකට නොහැකි විච්ච සිද්ධාන්ත ගණනාවක් මේ භෞතික ලෝකයේ භෞතික අපි කියන්නේ භෞතික තියරි සිද්ධාන්තයක් ගණනාවක් අධ්‍යයනය කරලා එය ඉගෙනගත හැකි ගණිතමය භාෂාවක් ඔස්සේ ප්‍රකාශනයකට පත් කරපු සුපිරිගණේ විද්වතෙක්. මම මේ 100%ක්ම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට මේ ඔබට අවශ්‍ය වෙන්නේ මේ දැනුමත් එක්ක සටනේ දිනන්නනේ. එතකොට පුංචි කාලේ ඉඳලා දඟලුවද මේ දැනුම හදාගන්න, අර දැනුම හදාගන්න, මේ දැනුම හදාගන්න කියලා. සඳහන් වෙන්නේ ඒවට විශේෂ උනන්දුවක්, විශේෂ හැකියාවක්, දක්ෂතාවයක් කිසි දෙයක් නොපෙන්නූ බවයි. මම කියන උනාට ඔහු දක්ෂතාව පෙන්නලා තියෙනවා. මොකේද? ඉගෙන ගන්න ක්‍රමවේදයට. ඒ තමයි ඔහු පරිසරයත් එක්ක ජීවත් වෙලා ඒ කාලේ. කුමන පරිසරයත්? ඔහු ජීවත් වෙන පරිසරයත් එක්ක ජීවත් වෙද්දී ඒ එක්ක ඔහු අවධානයෙන් ඉඳලා තියෙනවා. එනිසා ඔහුට මේ දැනුම කියන එකට වඩා මේ ඔහු ජීවත් වෙච්ච භෞතික පරිසරයට ඔහුගේ අවධානය කිඳා බැසලා තියෙනවා. ඔහු ඉගෙන ගත්තේ එතනින්. භෞතික පරිසරයට ඔහුගේ අවධානය කොච්චර කිඳා බස්සලාද කියන්නේ අනිත් අයට හිතා ගන්න බෑ ඒක. අදටත් අපිට හිතා ගන්න බෑ. කොහොමද මේ සිද්ධාන්ත අවබෝධ කෙරුවේ කියලා. මොන තරම් මේ චින්තන ධාරාවේ තියෙන ශක්තිය එතෙන්ට එකතු කරලාද? එක සිද්ධාන්තයක් තේරුම් ගන්න. ඉතින් පුංචි ළමයා කාලේ ඉඳලා අර පරිසරයේ ජීවත් වෙද්දී ඒ පරිසරයේ සිදුවෙන දේවල් ගැන අවධානයෙන් ඉඳලාද නැද්ද? ඉතින් එතකොට අනිත් අය ඉන්න ලෝකෙට මෙයා ගැලපෙන්නේ නැති වෙන්නේ නැති. ඔය බලාගත්තුවත් ඒ බලාගෙන ඉන්න ඔය තෙල්ලම් වැඩ විකාර වැඩ කර කර එක එක වත්තදා බලන් ඉන්න ඇති. මිනිස්සුන්ට ඒක විකාරයක්. තරඟෙට දුවන, රේස් එකට දුවන, අරක හොයන්න ඕන, මේක හොයන්න ඕන, අරක තේරුම් ගන්න ඕන, මේක තේරුම් ගන්න ඕන කියලා දඟලන ලෝකෙට මේ ළමයා කිසි ක්‍රියාකාරීත්වයක් නැති කෙනෙක්.
මොකද කෙනෙකුගේ මනසේ තියෙන ක්‍රියාකාරීත්වය මේ භෞතික ක්‍රියාකාරකම් ගොඩක දඟලන පිරිසකට අහු නොවෙන්න පුළුවන්. ඒක ආධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය. තේරුණාද කියන එක? ඉතින් අපේ බෝසතාණන් වහන්සේත් විශාල සාංශාරික කාල පරිච්ඡේදයක් තුල උන්වහන්සේගේ සිතුවිල්ල තුල මේ අවබෝධයට අදාළ දේ තියාගෙන උන්වහන්සේ සාමාන්‍ය පරිසරයක් තුල සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙවි. ඒ මිනිසුත් එක්ක කටයුතු කර නෙවෙයි දැවිලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා මේ ජීවිතෙත් අවබෝධයේ පිණිස ගිහිලා මිනිස්සු අතරින් සැඟවිලා විශාල පරීක්ෂණයක් තනියම කරලා නැද්ද? රජගෙදර ඉඳගෙන කියන්න තිබුණා රාජ ආඥාවක් හැටියට අවබෝධ වෙන චුට්ට කියා කෑ ගහන්න තිබ්බනේ. කෑ ගහන්න දෙයක් නැහැ නේ. රාජාන පොණ කෙනෙක් පිළිපදිනවනේ. රාජාඥාවයි කියලා කියන්න තිබුණානේ. සියලු දෙනා පන්සිල් රැකිය යුතුයි. තේරෙන්නේ කාලේ පන්සිල් වෙනකොට සියලු දෙනා පන්සිල් මේ විදිහට රැකිය යුතුයි. සියලු දෙනා දුක ගැන හොයන්න අවධානය යොමු කළ යුතුයි. තේරෙන දේ රාජාඥාවක් හැටියට නිකුත් කරන්න තිබුණ නැද්ද? සක්විති රජ කෙනෙක් වෙලා නෑ. උන්වහන්සේට පොඩ තේරෙනවා කියලා පොඩ කියන්න ගියේ නෑ. ඊට පස්සේ හොයන්න හදිසිය කියලා මේ එන්න කියන්න ඉන්න ගුරුවරුන්ට උගන්වන්න කියන්න මට හොද්දට ඉගෙන ගන්න ඕනේ කියලා එහෙම දැඟලුවද? බලන්න උන්වහන්සේත් කරේ මොකද්ද? ඒ ලැබිච්ච දැනුමත් එක්ක කිඳා බැස්සේ අධ්‍යාත්මයේ පැත්තට. ඒ අධ්‍යාත්මික පරීක්ෂණයකට යොමු වුණා. ලෝකේ අවබෝධ කරන්න ලෝකේ වටේ දුවලා බෑ. මේ ලෝකේ අවබෝධ කරන්නයි අපිට තියෙන්නේ. අපේ සිලබස් එකේ තියෙන්නේ ලෝක අවබෝධය. බුදුරජාණන් වහන්සේ අපිට දුන්න සිලබස් එකේ එහෙම එකක්. දැන් ලෝකේ අවබෝධ කරන්න අපි මොකද කරන්නේ? ලෝකේ වටේ දුවලා තවත් මදි වෙලා දඟලනවා. එතකොට අපි ලෝකයක් තුල විසිරීලා යනව නෙවෙයිද වෙන්නේ? ඒ නිසා පින්වතුනි මම එක්තරා දේශනා පෙළක් ආරම්භ කරගෙන ඒ ලෝකයේ ඉන්න මිනිස්සු අතරට ගැළපෙන විදියට මේ ධර්ම දේශනා ටික පවත්වාගෙන එන වැඩසටහන් පෙළක් තිබෙනවා. ඊට අමතරව අද අපි මේ දේශනා ක්‍රමය ආරම්භ කරන්නේ. එතකොට සාමාන්‍ය විදිහෙන් ධර්මය අවබෝධ කරගන්න කැමති අයට මම ඒ විදිහට මේ ධර්මය කියලා දෙනවා. ඒක සම්මත ක්‍රමයක් කියන්නේ. මට මේකේ විශේෂත්වයක් පෙන්වන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරන්න කියපු ධර්මය ඔය සම්මත තැන ඉඳලා විතරක් කතා කරලා බෑ. අපි ඒක ගෙනෙන්න ඕනේ ආර්ය දැක්මක් දක්වා. මොකක් තියෙන තැනටද? ආර්ය දර්ශනයකින් දකින්න ඕනේ මේ ධර්මය. ඒ ආර්ය දර්ශනයට දක්ෂ වෙන්න ඕනේ. කවුද? ඔහු සත්පුරුෂයා. දැන් සත්පුරුෂයෙක් නිර්මාණය වෙන්න ඕනේ අපි තුල කියන කාරණා මම ඒත් එක්ක කතා කරගෙන එනවා ඉස්සරහට. දැන් ඒ ටික එහෙම කතා කරගෙන එනකොට හදිස්සියකින් දඟලන පිරිසකුත් ඉන්නවා මේකේ. ඒ අයටත් උත්තරයක් තියෙන්න එපායි. ඒ අයට මේක ඉවසීමක් නැහැ. දැන් සත්පුරුෂයා ගැන කියලා දෙන්නෙත් නැහැ. බාලයා ගැන කිය ඉන්න පඬිතයා ගැන කියලා දෙන්නෙත් නැහැ. අපි ඔක්කොම පඬිත වෙන්න කැමති වෙලා ඉන්නේ. ඒ පඬිත ලක්ෂණ ඇති කරගන්න ඕනේ තමයි. හැබැයි පඬිත වැඩ කරලා අපි යන රටාවේ තියෙන්නේ
දැනුම හැමදේම හොයා දඟලා අරක දන්නවා මේක දන්නවා කියලා ප්‍රදර්ශනයකට යන්න ගියාම අපේ හිතම අපි විසිරවාගෙන අපේ ගමන අවුල් කරන කලබලයට ආයෙමත් මේ සංසාරික පුරුද්දට අපිපත් වෙනවා. අන්තිමට අපි මැරෙන්නේ මහා දැනුම් සම්භාරයක් මැද්දේ ඉඳගෙන. ඒකට මම පෙන්වා දෙනවා උදාහරණයක්. ආයුධ ගබඩාවක් මැද්දේ ඉඳගෙන වෙඩි කාලා මැරෙනවා. එයාට ඔය වෙඩි කාපු ආයුධේ වගේ නෙමෙයි ඊට වඩා බරපතල ප්‍රබල ආයුධ ගණනාවක් මැද්දේ ඉන්නේ. එකක්වත් පරිහරණය කරන්න දන්නේ නැහැ. මේ ආයුධේ මෙහෙමයි කියන්නේ ආයුධවල විස්තරය කියන්න දන්නවා. පාර්ට් නම්බර් එකේ ඉඳලා ඒ වගේ විස්තර ටික ඔක්කොම කියන්න දන්නවා. ගබඩාව සම්බන්ධ කෙනා දන්නේ ඒව ටිකනේ. ඒකේ සීරියල් නම්බර් එකක් තියෙනවා නම් ඒක දන්නවා, පාර්ට් නම්බර් එක දන්නවා, ටයිප් එක දන්නවා නේ? කැටගරි එක මොකක්ද කියලා දන්නවා, ඔක්කොම දන්නවා. හැබැයි ආයුධ පරිහරණය කරන්න එයා දන්නේ නැහැ. ගබඩා ක්‍රමවේදේ විතරයි දන්නේ. එතකොට එයා ගාව තියෙන්නේ ලොකු ස්ටෝරේජ් එකක්. එයා එකෙන් සතුටු වෙනවා මේ ගබඩාවේ අයිතිකාරයා මම. මේ ගබඩාවේ තියෙන මෙන්න මේ විදිහේ දේවල්. ඒකේ මේ වැඩ ගන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ මේ වැඩ ගන්න. ඔහොම මැද්දේ ඉද්දද්දී පුංචි තුවක්කුවක් අරගෙන ඇවිල්ලා එක්කෙනෙක් අර ගබඩාව මැද්දේ වෙඩි තියලා මරලා යනවා. අඩු ගානේ ඒකට මොකද කරන්න ඕනි කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ පොඩි ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවා. එම්බිරිසාවක් හැදිලා ඉන්නවා. හැබැයි මෙයා වැඩ කරන්නේ ඖෂධ වේදියෙක් හැටියට. ඖෂධ ගබඩාවක. බෙහෙත් වර්ග ගොඩාක් තියෙන ඖෂධ ගබඩාවක ඖෂධ නිකුත් කරන කෙනෙක් හැටියට තමයි එහිකි පාලකෙක් හැටියට තමයි ආයේ ඉන්නේ. ඕනම ලෙඩකට බෙහෙත් වර්ග තියෙනවා ඒකේ. එයා ඒකෙත් ටයිප් එක දන්නවා. ඒ හැම විස්තරයක්ම දන්නවා. ඒව අනිත් අයට කියා ඒ විස්තර කියා දිදි ඒව නිකුත් කර ඉන්නවා. හිම්බිරිසාව නිමෝනියක් වෙලා මැරෙනවා. මේකට විටමින් C පෙත්තක් ගන්න ඕනේ කියලා ඒ ගැන කල්පනාවක් නැහැ. ආන් ඒ වගේ වැඩ කරගන්න පුළුවන් හදිස්සිය කලබලය තියන අයට. ඒ නිසා මේ දේශනාව ටිකක් ගැඹුරකට අරන් යන්න හදිස්සියක් නැහැ මෙතනදී. නමුත් ඒ ගැඹුරකට යනකොට ඒ ගැඹුර තේරෙන්නේ නැති වෙලා ඒක නොතේරෙන ධර්මයක් බවට පත් කරගන්න ඕන අයට කලබල වෙන්න පුළුවන් මෙතනදී. කලබල වෙලා බාහිරට විසිරෙන්න පුළුවන්. අපි මේ ක්‍රමවේදය ආරම්භ කරලා මේකට යොමු කරගන්න උත්සාහ කරන්න පිරිසක් ඒ ගැඹුරකට එක්ක යන්න. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් මට තේරෙනවා. හැමෝම මේකේ ගැඹුරට එක්කලා යන්නත් අමාරුයි. ගොඩක් අය හිටපු තැන්වල රැඳිලා ඉන්න තැනට ගැලපෙන මනදොල සපුරන්න කියලා තමයි හැම ධර්ම දේශනාවකින්ම ඉල්ලන්නේ. ඒ නිසා අර ඒගොල්ලන්ගේ මනසේ තියෙන දැනුම හදලා දෙන්න කියන මානසිකත්වයේ වුණාම ඒකට ගැලපෙන්න ඇහෙන බණවලට යොමු වෙනවා. අනේ සාදු අපි ඒ ගැන කිසිම උරණ වීමක් නැහැ. ඒ අයට ඒ ධර්මය අහලා පාරමිතා ධර්ම සපිරේවා කියන ප්‍රාර්ථනාවට අපි යමු. ඒ වගේම මේ ධර්මය අපිට අපේ ජීවිතයේ තුල විනිවිද දකින්න අර
අයින්ස්ටයින්ස් පුංචි කාලේ ඉඳලා තමන්ගේ භෞතික පරිසරයට සංවේදී වුණා වගේ අපි අපේ අධ්‍යාත්මික පරිසරයට සංවේදී වෙන්න ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාව පුළුල් බව ඇත්ත. ඒ දේශනාවේ අපි පුංචි කරුණු කීපයක් අහගත්තාම ඒ කරුණු ටිකට අපේ අවධානය යොමු කෙරුවහම අපි මොන කරුණුද මේ කතා කරන්න කියලා අපේ අවධානය පොඩ්ඩක් එතෙන්ට ફોකස් කරගත්තට පස්සේ එහාට මෙහාට විසිරෙන්න නොදී අපි ඒක ඔස්සේ ගැඹුරකට යන්න භෞතික ලෝකයේ පරීක්ෂණයකට ගත්තා වගේ අපි අපේම අධ්‍යාත්මික ලෝකයේ පරීක්ෂණයකට ලක් කර ගන්න ඕන. ඒ සඳහා අපිට මේ බාහිර ක්‍රියාකාරකම් එක්ක අපේ අවධානය බොහොම පරිස්සමින් නාස්ති කරගන්න නැතුව විසිරවලා විනාශ කරගන්න නැතුව ඒ තැන සියුම් වූ පරීක්ෂණයක් කරන්න අපේ සිහිනුවන දියුණු කර ගැනීමේ කලාව පිළිබඳව අපිට කතා බස් කරන්න තියෙනවා. මම හිතනවා ඔබ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් නම් මා මේ කියන කතාවත් එක්ක එකඟ වේවි. ඒ නිසා ලෝකෙත් එක්ක අපිට කිසි තරංගයක් නැහැ. ප්‍රඥාවන්ත මිනිසුන්ට අපි ඇරයුම් කළනවා. ඇරයුම් කරනවා. ඇවිත් විමසලා බලන්ට අපි ලබා දෙන මේ ප්‍රතිලාභයන් තුල ඔබ මේ ශාසනික ප්‍රයෝජනය ගන්න කෙනෙක් වෙන්න. මේ බුද්ධ ශාසනයේ තුල උරුම වෙන සියලු සම්පත්තීන් වලට සැබෑ උරුමය සලසා ගන්නට අපි තුල අපි සුදුසුකම් හදාගනිමු කියන පණිවිඩය අපි හැමෝටම ගේනවා. හැබැයි හැමෝම මේක එක්කලා යන්න බැරි බව අපි තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා ඔබට උමනාව ඇති වෙන්න ඕන මේ ලබා දෙන ධර්මදේශනාවල සාරය තෝරලා බේරලා අරගන්ට. ඒ විතරක් නෙවෙයි මේ ලබා දෙන පොත් පිංචවල් අරගෙන මේ දහම තුල ගැඹුරකට කිමිදෙන්න අවශ්‍ය සංයමයක් ඔබ තුල හදාගන්න. මග පෙන්වීම තියෙනවනේ. ඒ සියල්ල අර පරිස්සම් කරගෙන දියුණු කරගත යුත්තේ අපේ සිහිය. ඒ නිසා මේ පිළිබඳව හෙමින් අපි කතා බස් කරගෙන ගැඹුරට යමු. ඉදිරියට මෙවන් දේශනා මාලාවක් වෙනම අපි කරගෙන යමු. ඒ ඔය කලබලයේ ඇති වෙන අයට හදිස්සිය තියෙන අයට කරන්න තියෙන්නේ මේ සිහිය දියුණු කර ගැනීම. ඉතින් ඒ කියන පියවරේ ඉන්න බැරි ඕනෑම කෙනෙකුට Tamanට සුදුසු පියවරක් තෝරාගත හැකියි. ඒ සම්බන්ධයෙන් අපේ කිසිම අමනාපයක් අපහැදීමක් නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ඒ ධර්මය අවබෝධ වේවා. ඒකට දක්ෂ පිරිස් එහෙම කරගෙන යන්නත් පුළුවන්. හැබැයි මම මේ උත්සාහ කරන්නේ අපි බොහොම අදක්ෂ පිරිසක් කියලා හිතලා අපි තුල තියෙන සියුම් අර මේ පුංචි දරුවෝ ටිකක් වගේ පරිසරය තුල අපි ජීවත් වෙමින් පරිසරයේ පුංචි කාරණා ටිකක් අයන්නේ ඉඳලා මේක ඉගෙනගෙන හරි විදිහට මේක කොහොමද කරන්න කියලා හිමින් දැන ඉගෙනගෙන අපි ටිකෙන් ටික ලොකු මහත් වෙමු කියන යෝජනාව තුලයි මේ වැඩසටහන පෙළ ආරම්භ කරන්නේ. නමුත් අවසානයේ අපි ගැඹුරු තැනකට යා යුතුයි කියන පරමාර්ථය නැත්තේ නෑ. එනිසා මේ උත්තරීතර පරමාර්ථය මුදුන් පමුණවා ගැනීම පිණිස බොහොම කල්පනාකාරීව බොහොම ඉවසීමෙන් සහ ඒත් ඊටමත් ගැඹුරු විමසීමකින් යන ගමනකට ඔබ හැම දිනාට ආරාධනා කරමින් ඔබේ වටිනා මේ මනුස්ස ජීවිතය
මේ සම්බුද්ධ ශාසනයක ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතේ උතුම් ප්‍රතිඵල ලබන මනුස්ස ජීවිතයක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මා නතර වෙනවා. ඔබ හැම දිනාටම ඉදිරියේදී වටිනා දේශනා පෙළක් සමග මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව ලබා දෙනවා. එතකොට ඒ හැකියාව ඔබට සබාධම ලබා දෙනකොට මට මේ විදිහේ වැඩපිළිවෙලකට අදහසක් ඇති වෙලා තිබෙනවා නම් ඒයින් ප්‍රයෝජන ගන්නට මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙන්ව ගන්න අවශ්‍ය කටයුතු කරමින් අවශ්‍ය කෙනා මේ දේශනාවක් අපි යොමු කරන සැනින් ඔබ වෙත ගෙන්න ගන්නට මේ channel එක subscribe කරලා ඒකේ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගත්තාම ඔබට මේ දේශනා ටික ඔබ ළඟට එනවා. ඔබට තියෙන හිමිහිට මේ දේශනා ශ්‍රවණය කරගෙන ඒ පොත් පිංචවල් ගෙන්නගෙන ඒවා බලමින් මේ වැඩපිළිවෙල තුල සියුම් විමර්ශනයකට ඔබේ අවධානය යොමු කරන එක. හැම දිනාට මේ ශක්තිය ඇති වේවා. හැම දිනාට මේ කුසලයේ අවදි වේවා. සිඳීම තුලම මේ යහපත දැක ගන්නට තමන් තුල නිවීමකටම මේ මඟ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ නව මොහොනුවරකින් ආරම්භ කරන ලද මේ උතුම් ධර්ම දේශනා මාලාවේ ආරම්භක දේශනාව සඳහා පූර්ණ දායකත්වය අනුග්‍රහය සලසලා දෙන්නේ දිනුදය නවරත්න වෛද්‍යතුමන් සහ සදිනී හේරත් නීතිඥ තුමිය විසින්. ඒ දෙපළ විසින් මේ ධර්ම දාණයට දායකත්වයේ සපයලා තමන්ගේ මිය පරලෝකීය මුත්තණුවන් ඇතුළු සියලුම මිය පරලෝකීය ඥාති පිරිස මූලික කරගෙන මේ පින් අනුමෝදනා කරනු ලබනවා. සුජීවත්ව සිටින්නා වූ ආදරණීය මෞතුමිය ඇතුළු ඒ පවුලේ සුජීවත් වෙන වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාට උතුම් ධර්මයේම වහවහ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. අපි එමනම් ප්‍රාර්ථනා කරමු. ඒ දෙපළගේ ඒ උතුම් අදහස් ඒ ආකාරයෙන්ම සඵල වේවා. මේ ගාම්භීර ධර්මයේ ආරම්භ කරලා මේ විදිහට කටයුතු කරගෙන යන්නට ලබා දෙන්නා වූ මේ අනුග්‍රහයන් තුලින් ඒ දෙදෙනාටත් උතුම් ධර්ම අවබෝධය වහවහ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. තෙරුවන් සරණයි.